පින්බර මුසුන් පුන් පෝදා ශ්‍රද්ධා සජීව විකාශය. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු. අපට මේ උතුම් ධර්මාර්ග ගැන කියා දීලා අපව පැවිදි කරන්නට යෙදුණු අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද උතුම් පොසොන් පුන් පොහෝ දවසයි. මේ උතුම් පුන් පොසොන් පොහෝ දවසේ වෙනදා මාවත්වල වීදිවල දරුවෝ බොහෝ පිරිසක් සමහර සදහැවතුන් විහාරස්ථානවලට ගිහිල්ලා, ආරණ්‍ය සේනාසන වලට ගිහිල්ලා, අසපු වලට ගිහිල්ලා හිමිදිරි උදෑසන උපෝසතය සමාදන් වෙලා ප්‍රතිපත්ති පූජාවේ යෙදුණා. තවත් තරුණ පිරිස්, තවත් බොහෝ දරුවෝ ලහි ලහියේ දන්සැන්වල ප්‍රණීත විදිහට දන්පැන් සකස් කරගෙන මාවතේ යන අයට නවත්තා ඒ දන්සල් පූජා පවත්වගෙන මේ පොසොන් දවස වෙනද අපි සැමරුවා. බලන්න, බුදුරජාණන් වහන්සේගේ දහම තුල කියවෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ වචනය මේ ලෝකේ කවදාවත් අසත්‍යයක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධර්මතාවය දැකලා අපට දේශනා කළා. මේ ලෝකයේ පැවැත්ම, මේ ලෝකයේ හටගත් සියලු දේ නැසිලා වෙනසිලා යනවා. වෙනස් ස්වභාවයකට පත් වෙනවා. මෙයයි අනිත්‍යතාවය කියලා. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දෙවියන්ට, මිනිසුන්ට, බඹුන්ට අපට අවවාද කළා. බලන්න, කාලයක වෙනස කියන්නේ මේ ඇති වෙන ව්‍යසන සහ විවිධ දේවල් එක්ක. වෙනදා වගේ පොසොන් උත්සවය බොහෝ අයට සමරන්ට බැරි වෙන්න ඇති. නමුත් අපි තේරුම් ගන්න ඕනේ, මේ බාහිර ක්‍රියාකාරකම් කෙසේ වෙතත් අපිට කොතැනක හෝ ඉඳලා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හැබෑ අර්ථය තුල නම් අපිට කොතැනක ඉඳලා හරි හැසිරෙන්න පුළුවන්. සැබෑ අර්ථය වෙන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ හේතුඵල දහම අපිට විමසන්න පුළුවන් නම්
ඒ වගේම මේ කය වචනෙන් අපි චේතනාත්මකව උතුම් සිල්පද සමාදන් වෙලා ඒ සිල්පද තුල අපිට හික්මෙන්න පුළුවන් නම් පින්තුනි ඒ තුලින් අපේ හිත ඇතුලේ ඇති වෙන ඒ සාන්තිය සැනසීම අර බාහිර බොහෝ දේවල් වලට වඩා අපිට වටිනවා. අපිට මේ ලැබිච්ච නිහඬ පරිසරය තුල නිවසේ වෙන්නට පුළුවන් කොතනක හරි වෙන්න පුළුවන්. අපිට බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණක් සිහිපත් කරගන්න පුළුවන් නම් ඒ මහරහතුන්ගේ ගුණ සිහිපත් කරගන්න පුළුවන් නම් ඊට වඩා තවත් සාන්තියක් මේ ඇවිස්සිච්ච ලෝකයේ තුල තවත් කොයින්ද කියලා ඔබ කල්පනා කරගන්න ඕනේ. එදා පොසොන් පොහෝ දිනේ මිහිඳු මහරහතන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ දහම් සංදේශය රැගෙන මේ ලක්දිරණට වැඩියා. මං හිතනවා පහුගිය කාල සීමාව තුල ශ්‍රද්ධා නාලිකාව ඔස්සේ ඒ පිළිබඳ ඉතිහාස ප්‍රවෘත්ති ඒ මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක්දිව ජනයා වෙනුවෙන් ඒ කළ කැපවීම ඔබට ශ්‍රවණය කරන්නට ලැබෙන්න ඇති. ඒ ශ්‍රවණය කරද්දී ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුත්‍ර රත්නය මේ ලක්දිරණට වැඩලා මේ ලක්වාසී ජනතාව වෙනුවෙන් ඒ කළ කැපවීම අහද්දී ඔබගේ සිතේ මේ සඟරුවන ගැන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ගැන ඔබගේ හිතෙත් පහන් සිතිවිලි පහළ වෙන්න ඇති. පින්වතුනි, අද අපි කල්පනා කළා ඔබට කරුණු ටිකක් කියා දෙන්න. ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වීමේ මූලික අර්ථය කුමක්ද කියලා ඒ බුදුරජාණන් වහන්සේලා අපට කියා දෙන දර්ශනය ගැන කරුණු ටිකක් කියා දෙන්න. සමහර අවස්ථාවල සමහර මිනිස්සු අපි ගාවටත් ඇවිල්ලා අහනවා මෙහෙම. හාමුදුරුවෝ මහණුනේ මොකටද කියලා අහනවා. සමාජයේ වෙනුවෙන් අර දේ වෙනුවෙන් මේ වෙනුවෙන් කැප වෙන්න නේද කියලා අහනවා. ඊට පස්සේ සමහර අය ඇවිල්ලා අපිට කියනවා මේ රාජ්‍ය පාලනයේ අසවල් දේවල්ට අනුශාසනා කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ කියලා කියනවා. ඒතකොට අපිට පේනවා මේ මිනිස්සු හරි අමුතු ක්‍රමයකට නෙවෙයි බුද්ධ ශාසනය අඳුරගෙන තියෙන්නේ. සමහර වෙලාවලට ඇත්තෝගේ හිතේ තියෙන්නේ මේ ස්වාමින් වහන්සේලා කියන්නේත් අර රාජ්‍ය සේවකයෙක් වගේ කියලා. ඒ තමයි අසවල් කාර්යයට පැමිණිය යුතුය, අසවල් කාර්යයට පැමිණිය යුතුය. අපි මෙහෙම කොලාය අපිට මේ විදිහට කළේ නෑ, ස්වාමින් වහන්සේ සැලකුවේ නෑ, බැලුවේ නෑ කියලා ගොඩාක් වෙලාවට මේ භික්ෂුවක් එක්ක ගනුදෙනුවක යෙදෙන්න උත්සාහ කරන්නේ. එතකොට සංඝ රත්නය ගැන තියෙන ගෞරවය අපි කිලිටි වෙලා. ඒයි අපි කල්පනා කරන්න ඕනේ ඒ ශ්‍රමණයන් වහන්සේලා කියන්නේ කවුද කියලා අපි අඳුර ගන්න ඕනේ. අපි අඳුර ගන්න ඕනේ. ඔබ දන්නව ඇති විශාලාවේ ලිච්ඡවි රජදරුවෝ එදා බුදුරජාණන් වහන්සේ මගදී බිම්බිසාර රජුරුවන්ගේ රාජධානියේ වැඩ ඉද්දි විශාලාව ඇති වෙච්ච තුන්බිය ඒ උවදුරේදී
ඒ ලිච්ඡවි රජදරු ඇවිල්ලා විශාලාවි බුදුරජාණන් මේ බිම්බිසාර රජුරු හම්බිලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දැන් ඉන්නේ ඔබගේ දේශේ. භාග්‍යතුන් වහන්සේ අපගේ දේශයට වඩම්ම ගන්න ඕනේ. අපිට මෙහිම උවදුරක් තියෙනවා. රජතුමනි භාග්‍යතුන් වහන්සේට ඒ සඳහා ඔබගේ වචනින් මේ ගැන කියන්න කිව්වහම බිම්බිසාර රජුරු කියා හිටිනවා භාග්‍යතුන් වහන්සේට එහෙම කියන්න මට පුළුවන් කමක් නැහැ. අසවල් තැනට වඩින්ට මෙහෙම වඩින්ටේ කියලා කියන්න මට පුළුවන් කමක් නැහැයි කියලා. මේ බාන්ට ධර්මයේ පිහිටපු රජ කෙනෙක් තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන තියෙන ගෞරවේ. නමුත් කල්පනා කළ බාන්ට අපි රජවරුත් නොවේ. නමුත් සමහර වෙලාවල් වලට ඒ ස්වාමින් වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙන අරමුණු අපි අපේක්ෂා කරන දේවල් දිහා බැලුවාම අපේ හිත කිලිටි වෙලා තියෙනවා කියලා පැහැදිලි. එහෙමනම් පින්නතුනි අම්මා තාත්තා ගේ දොර ඔක්කොම අත්හැරලා ඒ ගැන කලකිරිලා නම් ශ්‍රමණ ජීවිතයටපත් උනේ කවරනම් අර්ථයක් පිණිසද ඒ ශ්‍රමණ ජීවිතයට පැමිණුනි. සමහර පැවිදි ඇත්තන්ටත් ඒක අමතක වෙලා. අපි පැවිදුනේ සමහරලාට අපිටම කියලා තියෙනවා අපි මේ පැවිදුනේ ධර්ම අවබෝධ කරගන්න නිවන් දකින්න නෙවෙයි කිව්වා. අපිටත් කෙලින්ම කියලා තියෙනවා. අපි මේවා උනේ මේ සමාජ සේවා මෙහෙම කියලා අපිටත් කියලා තියෙනවා. පින්නතුනි ඒ ශ්‍රමණයන් වහන්සේ ශ්‍රමණ ධර්මයන් තුල මනාකොට පිහිටද්දී අසංවර ලෝකේ සංවර වෙනවා. ලෝභකමෙන් මත්වෙච්ච සත්වයාට ඒ ශ්‍රමණයන් වහන්සේලා ඇසුරු කරද්දී ඒ ලෝභයෙන් රෝගී වෙච්ච කෙනාට ඒ ලෝභය දුරු කරගන්න ඖෂධයක් වගේ ඒ ශ්‍රමණයන් වහන්සේලා දේශනා කරන ධර්මي සතර අපායෙන් අත් මිදෙන්න මහා රැකවරණයක් වෙනවා. මේ ශ්‍රමණයන් වහන්සේලාගෙන් අපි අපේක්ෂා කළ යුත්තේයි. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා. ඒ තමයි මේ අපි දන්න බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ ලෝකේ සූර්යයා දකින්න නැත්තම් ඒ වගේම තමයි මේ ලෝකේ සඳ දකින්න නැත්තම් හිරු මඩල සඳ මඩල දකින්න නැත්තම් පින්වත් මහණෙනි මේ ලෝකේ දවල් රැය කියලා පැනවීමක් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. දැන් අද ඉර උදාවත් එක්කනේ හිමිදිරු දැසනේ උදා වුනේ. එතකොට කොහොම මධ්‍යහාන ඇවිල්ලා දවල් වෙලා හිරු බැස යද්දි රාත්‍රී උදා වෙනවා. අපි ඒක වෙන් කරනවා දවල් රැය කියලා. දැන් ඉර නැත්තම් හඳ නැත්තම් එහෙනම් දවල් රැය කියලා වෙන් කිරීමක් පැනවෙන්නේ නැහැ. අන්ධකාරෙම තමයි තියෙන්නේ. එහෙනම් මේ විදිහට දවල් රැය කියලා පැනවීමක් නැත්තම් දවස කියලා දෙයක් පනවන්නත් විදිහක් නෑ. එහෙනම් සති මාස වස්සාන හේමන්ත ඍතු කියලා එහෙම පැනවීමක් කරන්න හම්බෙන්නේත් නෑ. අවුරුදු වර්ෂ පැනවීම කරෙන්ට විදිහකුත් නැතුව යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ ලෝකේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා නැද්ද? ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා නැද්ද? එහෙමනම් මෙයයි දුක්ඛාරය සත්‍ය කියලා පැනවීමක්, මතු කිරීමක්, පිහිටවීමක්, බෙදා දැක්වීමක් මේ ලෝකේ නැත කියලා දේශනා කළා. මෙයයි දුකේ හට ගැනීම කියලා පැනවීමක්, මතු කිරීමක්, බෙදා දැක්වීමක්, පෙන්වා දීමක් නැත කියලා දේශනා කළා. මෙයයි දුක නැතිවීම, මෙයයි දුක නැති වෙන මාර්ගය කියලා මතු කිරීමක්, පැනවීමක්, පිහිටවීමක්, බෙදා දැක්වීමක් දෙවියන්, මරුන්, බබුන් සහිත ලෝකේ නැත කියලා දේශනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ලෝකේ යම් දිනක
මේ හිරු මඩල දකින්න තිබෙයිද සද මඩලක් දකින්න තිබෙයිද මේ හිරු පහළ වීමක් වේද එතකොට මොකද වෙන්නේ අන්න දවල් රෑ ඔන්න අපි කියනවා හෙට දවසේ මෙව්ව තියෙනවා අර දෙවැඩියේ තියෙනවා මේ වැඩියේ තියෙනවා අරව කරන්න ඕනේ මෙව්ව කරගන්න ඕනේ අද දවසේ මේ දේ ඔන්න දවල් රෑ පැනවීමක් ඇති වෙනවා එහෙනම් සති මාස පැනවෙනවා විවිධ ඍතු පැනවෙනවා රස්න කාල සීත කාල මේ වගේ හේමන්ත ආදී කාල පැනවීමක් වෙනවා ඒ වගේම වර්ෂ පැනවීමක් වෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි අන්න ඒ වගේ තමයි තථාගත බුදුරජාණන් වහන්සේ දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ තථාගත බුදුරජාණන් වහන්සේගේ උපත සිදු වේද සම්බුද්ධත්වයේ සාක්ෂාත් කිරීමක් වේද අන්න එදාට දෙවියන්ට බඹුන්ට අපට මේ ලෝකේ යථාර්ථය ගැන අහන්න ලැබෙනවා මොකක්ද යථාර්ථය මෙයයි දුක කියන පැනවීම මතු කර පෙන්වීම බෙදා දැක්වීම ඉස්මතු කිරීම දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ අපිට අසන්ට කරන්ට ලැබෙනවා බුදුරජාණන් වහන්සේ ඇසුරු කරගෙන මෙයයි දුකේ හට ගැනීම මෙයයි දුකේ නැතිවීම මෙයයි දුක නැති වෙන මාර්ගයේ වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ මතුවීම සිදු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පහළවීමත් සමගමයි. එහෙමනම් අපට එක දෙයක් පැහැදිලි. බුදුරජාණන් වහන්සේ නමක් පහළවීම තුල මේ සත්වයාට ලෝකේ අවබෝධ කළ යුතු දර්ශනය දැක්ම ඒ ශාස්ත්‍රුන් වහන්සේ පෙන්වා දෙනවා. අපි හිතන් හිටියේ කොහොමද? හාමුදුරුවෝ මෙච්චරක් දානට වැඩි යුතුයි මෙහෙම විය යුතුයි තුන් පිරිතට මෙහෙම විය යුතුයි පාංශුකූලට අනිවාර්යෙන් මෙසේ විය යුතුයි නරකයි කියනවා නෙවෙයි. එතකොට අපි මෙහෙම කොලා අපි ගැන මෙහෙම කැපවීමක් කොළ යුතුය. ඒ වගේම තමයි හාමුදුරුව අපේ ගෙදර අසවල් මල ගෙදරට අසවල් තැනට ඇවිල්ලා මේ විදිහට හොඳ වරුණාවක් කොලේ නැත අපිට යද්දිම කියන හාමුදුරනේ පොඩ්ඩක් කියන්න ඕනේ අපේ අප්පච්චි ගැන චුට්ටක් මෙහෙමයි කියලා. ඒතකොට අපිට පේනවා මිනිස්යන්ට බණපදයකට වඩා වටින්නේ නැති වරුණා ටික. ජීවත් වෙලා ඉද්දි කොහොම හිටියත් කමන්නේ අතනදී හොඳට කිව්වනම් එච්චරයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ අපි ශ්‍රමණයන් වහන්සේලා ඇසුරු කළ යුත්තේ එවන් ගනුදෙනුවක් පිණිසද නැත. එහෙනම් දේවානම් පියතිස්ස රජුරු මිහිඳු මහරහතන් වහන්සේ ඇසුරු කළේ Tamanගේ අපිත් පාංශුකූලේ දෙනවා බය වෙන්න එපා. අපිත් පාංශුකූලේට ආරාධනා කළා මේ කටයුතු ඉෂ්ට සිද්ධ කරලා දෙනවා. මමත් ගිහිල්ලා ඒවා ඉෂ්ට සිද්ධ කරලා දීලා තියෙනවා. මතක තියාගන්න දේවානම් පියතිස්ස රජුරු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ මේ මිහිඳු මහරහතන් වහන්සේව ඇසුරු කරලා උන්වහන්සේ ඇසුරු කළේ තමන්ගේ මරණයට වෙලාවේ මේ පාංශුකූලේ කරගෙන දේවානම් පියතිස්ස රජුරු ගැන හොඳ වරුණාවක් කරයි කියන අපේක්ෂාවෙන් නම් නෙමෙයි ධර්මසෝක අධිරාජ්‍යගේ පුත්‍ර රත්නේ මං ගැන මෙන්න මෙහෙම කිව්වා කියන ලාභය ලබා ගන්නට නම් මෙහෙම එකක් ලබන්නට නෙවෙයි. එහෙම නැත්නම් 7 දවසේ බණට මෙහෙමයි කියන්නත් නෙමෙයි. අපිට ඒව අවශ්‍යයි. නමුත් අපි ඇස්සැරලා හරි දේ අඳුන ගන්න ඕනේ කියන එකයි මම මේ කියන්නේ. එහෙම නැත්නම් අසවල් දේදී දේශපාලන වේදිකාව අසවල් දේකට කියන අර්ථයකින් නම් නෙවෙයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ ලෝකේ මොකක්ද කියා දුන්නේ කියලා දැනගන්න ඕනේ. මම ඒකට අද මාතෘකා කරගත්තා බොහොම ලස්සන මේ තෙරණියකගේ ගාථා ටිකක්. එතකොට මේ ගාථා ටික ඇසුරු කරගෙන
මං කල්පනා කළා චතුරාර්ය සත්‍ය ගැන පුංචි දහම් කරුණු ටිකක් ඔබට කියා දෙන්න. ඔබ අහලා ඇති මේ සුභා තෙරණිය ගැන. දැන් එකපාර සුභා තෙරණිය කියපු ගමන්ම ඕගොල්ලන්ට මතක් වෙන්නේ කාවද? අනිවාර්යෙන් මතක් වෙන්නේ අර ජීව කඹවණි වැඩ සිටි සුභා තෙරණිය. ඒතකොට අර සල්ලාලියෙක් ඇවිල්ලා අයුතු යෝජනා කරද්දී S2 උගුල්ලලා අතට ගත්තේ. මේ සුභා තෙරණිය වෙන්නට පුළුවන් ඔබට සිහිපත් වෙන්නේ. ඇය නෙමෙයි මම මේ කියන්නේ. එතනත් බොහෝම මිහිරි දහම් කරුණු ටිකක් තියෙනවා. කියවලා කරලා දැනගන්න කැමති අයට බොහොම මිහිරි මේ කුද්දක නිකායේ තියෙන තේර තේරි ගාථා. ඒ සුභා තෙරණිය නෙමෙයි මේ සුභා තෙරණිය. මේ සුභා තෙරණිය රන්කරුවෙකුගේ දියණියක්. දැන් ඔය අදත් තියෙන්නේ ගෞරි ජුවලර්ස් කියයි. ඊට පස්සේ එක එක නම් වලින් මේ ඔය තියෙන මහා ප්‍රසිද්ධ රත්තරන් කඩසාප්පු මෙහෙම ව්‍යාපාර තියෙන ඒවා තියෙනවා. එතකොට ඒ කාලේ වෘත්තිය කියලා කියන්නේ බොහොම ප්‍රභූ පැලැන්ති බොහොම ධනවතුන්. බොහොම ප්‍රභූ පැලැන්ති ඇත්තෝ. මෙවන් වූ පියෙකුගේ මේ වගේ ධනවත් පියෙකුට හිටියා බොහොම සොඳුරු රුව ඇති දියණියක්. සුභා කියන ওই නම යෙදෙන්නේ මේ ඊටාම මේ ලස්සන සුන්දර රූපයක් තිබුණ නිසායි. එතකොට මේ සුභා තෙරණිය බාලිකාවක් විදිහට ඉද්දි. බාලිකාවක් කියලා කිව්වේ වයස 14 13 15 වගේ මේ ඒ වගේ වයසේ ඉද්දි. මෑට අවස්ථාවක් ලැබෙනවා බුදුරජාණන් වහන්සේව දකින්න. එතකොට මේ හරි ලස්සන කරුණක් ඔබ චිත්‍රයක් මවා ගන්නට. එතන කියවෙනවා රන්කරුවෙකුගේ දියණිය වන සුභා තෙරණියගේ ගාථාවල. එතකොට මං හොඳ තරුණ වයසේ හිටියේ. එතකොට වයස 15 16 තමයි. සුදු ඇඳුමක් ඇඳගෙන බුදු සමිඳුන්ගෙන් සද්ධර්මය අසා ගන්නට මාත් ගියා. එතනදී අප්‍රමාදීව සිහිනුවන යොමු කරනකොට මට ආර්ය සත්‍ය අවබෝධය ඇති වුණා. මේ ජීවිතේ බොහොම අපූර්ව අත්දැකීමක්. අපිට තියෙන ওই අත්දැකීම් නෙවෙයි අපි මතක් කරන්නේ. මම මෙදා හිස්සත්te පාස් වුණා බයිසිකලේ මෙහෙම අරන් දුන්නා. මෙහෙම වුණා අන්න මෙහෙම වුණා අර රටවල් වල යන්න ලැබුණා මෙහෙම වුණා මේක මෙහෙම වුණා. එතකොට මගේ ජීවිතේ වඩා වටිනාම දේ කසාද බඳින්න ලැබිච්ච දවසයි. ඊට පස්සේ ඉතින් තවස් බොහෝ සිද්ධි වෙන්න පුළුවන්. අපි සිහිපත් කරන වේවා ඔය වගේ එකක් වෙන්න පුළුවන්. නමුත් මේ සුභා කියන ඒ තරුණ දියණිය මේක කියන්නේ පැවිදි වෙලා අරහත්ත්වයටපත් වෙලා. කියනවා සුදු ඇඳුමක් ඇඳගෙන බුදු සමිඳුන්ගෙන් සද්ධර්මය අසා ගන්නට මාත් ගියා. එතනදී අප්‍රමාදීව සිහිනුවන යොමු කරනකොට මට ආර්ය සත්‍ය අවබෝධ වුණා කියලා. ඒ කියන්නේ ඇය සෝතාපන්න ඵලය සාක්ෂාත් කරපු මොහොත. එතකොට මේ සෝතාපන්න වෙලා තියෙන්නේ පැවිදි වෙද්දි නෙවෙයි. ගිහි වෙද්දි. පින්නතුනි අපි තේරුම් ගන්න ඕනේ අපි බණ කියනවා වගේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියා දෙදි වසඟ වෙනවා. මම පොඩි සිද්ධියක් කියන්නම් ඔයගොල්ලන්ට. කියලා මේ කරුණු ටික කියන්න. ඒ තමයි මේ එක
කෙනෙක් තරුණ කාන්තාවක් මට කියපු කතාවක්. ඒ තමයි කොච්චිකඩේ පන්සලේදී හම්බුනේ. මට මතක නම කුෂි වගේ නමක් ඒ අයගේ. ඉස්සර රංගපෑවා. මෙයාලා කතෝලික. උපතින්ම කතෝලික. කාලිත් අදහන. ඒ කාලේ කොහොම තිබුණා. කොහොම හරි අපිට උගන්වපු ගුරුතුමියෙකුගේ පුතෙක් විවාහ වෙලා හිටියේ. දවසක් කොච්චිකඩේද හම්බිලා මට පොඩි විස්තරයක් කිව්වා. කියලා කිව්වා තමන් උසස් පෙළ කරන කාලේ යම් මොන හරි සිද්ධියක් මුල් කරගෙන තමන් සිය දිවි හානි කරගත්තා. නමුත් මොකද්ද පිනකට ජීවිතේ බේරුණා. ඉස්පිරිතාලේ ඉද්දි ලස්සන පිරිසක් රත්තරන් පාටු ලස්සන පිරිසක් ළඟට ආවා කිව්වා. ඒ ඇවිල්ලා කියලා තියෙනවා ඔබ සිය දිවි හානි කරගන්න එපා. මේ වෙලේ මරණයටපත් වුණොත් ඔබ නිරයේ තමයි උපදින්නේ කියලා. ඇත්තනේ. මොකද ඒ සමහර අදහන ලෝකේ නැති බොරු දර්ශන මුල් කරගෙන දෘෂ්ටි මුල් කරගෙන ඒ මාර්ගයේ සැකසෙන්නේ දුගතියටයි. කිව්වා ඔබ මේ වෙලාවේ මරණයටපත් වුණොත් ඔබ දුගතිය උපදිනවා. මේ බාණ්ඩ වෙන ආගමක කෙනෙකුට මේ හදිස්සිය වෙච්ච සිද්ධියක්. ඒ අය බුදුදහමක් දන්නේ ඒ වෙලාවේ අර නොපෙන්නයි කියලා තියෙන ඔබට මතකද අපි බුදුරජාණන් වහන්සේ උපදින කොට අපි එතන හිටියා මතකද කියලා. ඒ වගේම තමයි ඔබට මතකද බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා බණ කියද්දිත් අපි ඒව අහගෙන හිටියා මතකද කියලා හිතේ. මෙයා කියනවා මට කිව්වා ස්වාමින් වහන්සේ එහෙම කියද්දි මට මතක් වුණා කිව්වා. ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ කටහඬ කිව්වා. එහෙම හඬක් මේ මනුස්ස ලෝකේ උපමාවක් මට නෑ කිව්වා. මේ කතෝලික කෙනින් මට කිව්වා. එයාගේ අත්දැකීම. ස්වාමින් වහන්සේ එහෙම හඬක් මම මේ ලෝකේ උපමාවකින් මට කියන්න දන්නේ නෑ කිව්වා. පුදුම හඬක් කිව්වා. මං කිව්වා ඔව් බුද්ධ දේශනාවෙත් එහෙම තියෙනවා කියලා. බුදුරයන් වහන්සේගේ හඬ සම්බන්ධව. පින්නතුනි ඉවන් වූ හඬකින් මේ දහම් පද තෝරද්දි ජීවිතේ තෝරද්දි කවුරුනම් අවබෝධ නොකර සිටිද්ද කියලා හිතෙනවා. දෙවියන් බඹුන් සහිත සකල ලෝකයා එදා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා බුදුරජාණන් වහන්සේ හිම ධර්මී කියා දෙද්දී. පින්නතුනි මේ සුභා කියන මේ තෙරණිය දැන් අර ගිහි කාලේ බුදුරජාණන් වහන්සේ ගැන හිත පැහැදුනා. ඒතර මේ සුභා කියලා කියන්නේ ඒ තාත්තට හිටපු එකම දුව, එකම දෝණි. එතකොට තාත්තම්ම මේ දුව ගැන ලොකු බලාපොරොත්තු තියාගත්තා. සමහර ලාවලට ගෙදර පිරිමි ළමයි ඉඳලා එක ගෑනු ළමයෙක් හිටියාම පුදුම හරි සැලකිලි ලැබෙනවා ඒ ගෑනු ළමයට. එතකොට හැම මොන වැරද්ද කරත් එයාගේ පැත්ත අම්මා තාත්තා ගන්න වෙලාවලුත් තියෙනවා. එතකොට ඒව සාධාරණ දසාධාරණද කියන එක නම් මම දන්නේ කොහොම හරි එහෙම තියවලුත් තියෙන්න පුළුවන්. එතකොට මේ දුවටත් ඒ ගෙදර තාත්තා අම්මගෙන් බොහොම ආදරයක් ලැබුණා. ඥාති වර්ගයාගෙනුත් එහෙමයි. මොකද මේ කරුණ කියවද්දි පේනවා මේ පරම්පරාවටම මේ දුව තමයි දියණියක් විදිහට ඉඳලා තියෙන්නේ කියන එක. පස්සේ මේකේ හරි ලස්සන සිද්ධි ටිකක් තියෙනවා. ඒ ධර්ම අවබෝධය කරාට පස්සේ දිගටම මෙයාට මේ කාමය ගැන ඇති වෙලා තියෙන ලොකු කලකිරීමක්. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? පස්සේ කාලෙක අම්මා තාත්තා නෑදෑයෝ ඥාති හිත මිත්‍රාදීන් මේ ඔක්කොම සැප සම්පත් අත්හැරලා පැවිදි වෙලා තියෙනවා. ඔයාලා කල්පනා කරන්න එපා මේ වැරදිලාවත් අනේ බම් පැවිදි වෙන්නේ කියලා. බොහොම ආදරෙන් ගෞරවයෙන් එක්කන් ඇවිල්ලා බාර දුන්නා වෙන්න නම් බෑ. මං හිතන්නේ ඒ සඳහා සෑහෙන යුද්ධයක් කරන්න ඇතිය කියලා. මේ බාණ්ඩය ගැන කියවෙන කරුණු ටිකක් තියෙනවා. කියනවා ඊට පස්සේ ධර්ම අවබෝධي පිහිටට පස්සේ එතන ඉඳලා මට කාමයන් ගැන ඇතුණේ අරතියක්මයි.
පංච උපාදානස්කන්ධය ගැන නන්දි රාගයේ පැවතීම මම දැක්කේ බයජනක දෙයක් හැටියටමයි. ඉතින් මම මහාන වෙන්න කැමති වුණා. අන්තිමේදී නෑදෑයන්වත් දැසිදස්සන්වත් කම්කරුවන්වත් සරුසාර කුඹුරු වතු පිටිත් සිත්කලු සිත් පුබදවන සැප සම්පත් ඔක්කොමත් හැරියා. පින්නතුනි එහෙමනම් අපි මෙතන ඉඳන් ඔබට මේ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන පුංචි කරුණු ටිකක් කියන්න. ඒ තමයි මේ බුදුරජාණන් වහන්සේ අපිට කියා දීලා තියෙනවා ත්‍රිවිධ වූ තෘෂ්ණාවක්. ඒ ත්‍රිවිධ වූ තෘෂ්ණාව මේ තෘෂ්ණාව හඳුන්වා දෙද්දී බුදුරජාණන් වහන්සේ ඒක ඒ ස්වභාවය අනුව ඒ තෘෂ්ණාව කොටස් තුනකට බෙදෙනවා. ඔබ අහලා ඇති. පළවෙනි එක තමයි කාම තණ්හාව. දෙවෙනි එක තමයි භව තණ්හාව. ඊළඟ එක තමයි මොකක්ද විභව තණ්හාව. ඒතර අපි මේක මේ බුදුරජාන් වහන්සේ තෘෂ්ණාව ඒ තෘෂ්ණාවේ ස්වභාවය අනුව බුදුරජාණන් වහන්සේ කියා දුන්නා අපිට. මේ තෘෂ්ණාවේ ස්වභාවය තමයි ඇලෙන ස්වභාවයෙන් යුක්තයි. නන්දි රාග සහගත. తත්‍ර తත්‍රාබිනන්දිනි. ඒතන ඇලෙනවා. ඒ වගේම තමයි මේ තෘෂ්ණාව හේතුවක් වෙනවා මොකටද? අපට නැවත උපතක් සකස් කරලා දෙන්න. මේ තෘෂ්ණාව හේතුවක් වෙනවා. සමහර අය ඉන්න පුළුවන් නැවත ඉපදීම අරවමම පිළිගන්නේ නැති ඇත්තොත් ඉන්න පුළුවන්. නමුත් මේ ක්‍රියාවලිය නිවැරදිව පිරිසිදුව තේරුම් ගත්තොත් එයාට නැවත උපදිනවා කියන කාරණේ මහ පුදුම දෙයක් නෙවෙයි. මම මේ ගැන කියා දෙද්දි මම පොඩ්ඩක් මේ සිද්ධියත් කියලා කියන්නම් ඔයගොල්ලන්ට. මේ මෑත භාගෙ වෙච්ච එකක්. එක මං හිතන්නේ තරුණ ජෝඩුවක් ආවා අපිව හම්බෙන්න. ඊට පස්සේ මේ මහත්තයා මං හිතන්නේ ධර්මරාජ නුවර ඉගෙන ගත්ත කෙනෙක්. එයාත් ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා. මං හිතන්නේ චාමර කපුගෙදර කියන අය ඒ ටීම් එකේ කැප්ටන් වෙද්දි මෙයා වයිස් කැප්ටන්. එතකොට මට කිව්වා මේ ඒගොල්ලෝ එකට මෙහෙම සෙල්ලම් කරද්දි යාළගේ ටීම් එකේ හිටපු ළමයෙක් හිටියා. එයා ගඟේ ගිල්ල මැරිලා තියෙනවා. ඒ ගඟේ ගිල්ල මැරිලා මෙයා ඉපදෙනවා ගාල්ලේ පැත්තේ. පිරිමි ළමෙක් වෙලා ඉපදිලා මං හිතන්නේ රංගපානවද මන්ද දැන්නා. එයා විස්තරයක් කියනවා මේ දලදා මාලිගාවේ බෝම්බ පිපුරද්දි එයාටත් ඒකේ හඬ ඇහුණා මෙහෙම විස්තර වගේක් කියනවා. ඊට පස්සේ මෙයා මං හිතන්නේ නුවරට ගිහිල්ලා තමන්ගේ ඥාතීන් හොයාගෙන අම්මා තාත්තා පෙර හිටපු තැන් මේ විස්තර ඔක්කොම හොයාගෙන. ඊට පස්සේ තමන් ක්‍රිකට් සෙල්ලම් කරපු ටීම් එකේ ෆොටෝ එකකුත් හොයාගෙන. ඒ ටීම් එකේ හිටපු අයගේ අංක ටික හොයාගෙන දැන් කට්ටියට කතා කරනවා මෙයා. දැන් මෙයාටත් ඒ ටීම් එකේ වයිස් කැප්ටන් මෙයාටත් කතා කරලා තියෙනවා. මේ කතා කරන්නේ මතකද ඔයාලත් එක්ක ක්‍රිකට් සෙල්ලම් කරපු අර නාම තියෙන අසවලා ගඟේ ගිහිල්ලා මැරුණේ. එයා තමයි මේ කතා කරන්නේ. අපි නම් හිතන්නේ ජෝක් එකක් විහිළුවක් කියලා නේ. අසවලා කතා කරන්නේ මෙහෙමයි මම මෙහි ඉපදුනා මෙහෙමයි කිව්වා. මට කිව්වා හාමුදුරනේ හොල්මන් වගේ කිව්වා. මේ බලන්න සත්වයා උපදිනවා. සත්වයා උපදිනවා. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ කියා දීපු තෘෂ්ණාව කියලා කියන්නේ දුක්ඛ සමුදය. දුක්ඛ සමුදය කියලා කියන්නේ මේ දුකේ සමස්ත හට ගැනීම. එතකොට දුකේ හට ගැනීමට මුල් වෙන්නේ මොකක්ද? දුක්ඛ සමුදයට පෙන්වා දෙන්නේ තෘෂ්ණාව ගැනයි කියා දෙන්නේ. එහෙනම් පළවෙනි දේ කාරණේ බුදුරජාණන් වහන්සේ මේ තෘෂ්ණාව බෙදා පෙන්වනවා මොකද්ද? කාම තණ්හාව. එහෙනම් මේ කාම තණ්හාව තියෙන්නේ අපි ඉපදිච්ච ලෝකවල.
ඒ තමයි පින්නතුනි අපිට මේ ඇහැට පේන රූපයක් තියෙනවා. මෙන්න මේ ඇහැට පේන රූපي ගැන අපේ සිත තුළ තියෙනවා ඇලීමක්. ඒ රූපයට ගොදුරු වෙන ස්වභාවයක් තියෙනවා. ඒ රූපය මුල් කරගෙන අපේ හිතේ ඇවිස්සිල්ලක් තියෙනවා. ඒක කාම තෘෂ්ණාවට අයිති එකක්. ඒ වගේම තමයි කනට ඇහෙන ශබ්දයට අපේ සිතේ තියෙනවා ඇලීමක්. අපේ සිතේ තුල බැස ගන්න. ඒ ප්‍රේමනාප වූ දෙයට අපේ හිත බැස ගන්න. අප්‍රිය අමනාප දේ අපේ සිතේ අප්‍රිය අමනාප ශබ්දයට අපේ හිතේ ප්‍රතිරෝධයක් ගැටීමක් ප්‍රතික්ෂේප කිරීමක් ඇති වෙනවා. ඒ වගේම තමයි නාහිට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස. මෙන්න මේ පහ කෙරෙහි ඊතර මේ ඇස, කන, නාහි, දිව, කයින් කියන මේ ඉන්ද්‍රියන් පහෙන් තමයි අපි මේ ලෝකේ තියෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහසත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඊතර මේ දකින්න රූප, ශබ්ද, ගන්ධ, රස, පහස පිළිබඳව අපේ සිත විවිධ පැතිවලට දෝලණය වෙලා යනවා. අපේ සිත ඇවිස්සීලා යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මොකක්ද? මේ පෙන්වා දෙනවා මොකක්ද? කාම තෘෂ්ණාව විදියට. ඒ වගේම තමයි කෙලෙස් වැගිරීමක් ගැන කියා දෙන්නේ. ඒ කෙලෙස් වැගිරීම කියලා කියා දෙන්නේ මොකටද? එයා ඇහින් රූපයක් දැකලා ඒ රූපය පිළිබඳව මේ හිතේ ඇති වෙන්නේ කරුණු දෙකයි. ඒ මොකක්ද? ඒ රූපය ගැන එක්ක ඇති වෙන්නේ එක්කෝ ඇලීමක් ඇති වෙනවා. එහෙම නැත්නම් ගැටීමක් ඇති වෙනවා. කන්ට ඇහෙන ශබ්ද ගැන අපේ හිතේ ඇති වෙන්නේ කරුණු දෙකයි. ඒ මොකක්ද? එක්කෝ ඇලීම, එක්කෝ ගැටීම. නාහිට දැනෙන ගඳ සුවඳ ගැනත් ඇති වෙන්නේ එක්කෝ ඇලීම, එක්කෝ ගැටීම. දිවට දැනෙන රස ගැනත් අපේ හිතේ ඇති වෙනව නැති වෙන්නේ එක්කෝ ඇලීම, එක්කෝ ගැටීම. එහෙම නැත්නම් අපිට කයට දැනෙන පහස ගැන අපිට ඇති වෙන්නේ එක්කෝ ඇලීම, එහෙම නැත්නම් ගැටීම කියන එක. එතකොට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට බැඳුනට පස්සේ මෙන්න මේ ලාටුව කඩාගෙන කෙනෙකුට ඉන්න බෑ. එතකොට එයා මොකද වෙන්නේ? මේ ගිහි ලෝකෙට බන්ධනය වෙලා එයා ගත කරනවා. එහෙනම් එයාට මේ දේත් එක්ක අර කපුට රෑලක් ඇවිස්සුනා වගේ ඇවිස්සලා ගිය හිතකින් එයා යුක්තයි. එහෙනම් එයාගේ හිතේ ඒ සංසිඳීම කියන දේ දකින්න ලැබෙන්නේ. මේ කාමයට එක්ක එයා වාසය කරනවා. මේකට අපි කියන මොකක් කියලාද? කාම තෘෂ්ණාව කියලා කියනවා. ඒ වගේම තමයි ඊළඟට කියා දෙනවා අපිට තව තෘෂ්ණාවක්. ඒ මොකද්ද? භව තණ්හාව. භව තණ්හාව කියලා කියන්නේ එයාට සමාධි ආදී ධර්මතාවත් එක්ක ඇති වෙන ධර්මතාවයේදී එයා ඒකටත් ඇලිලා යනවා. ඒ වගේම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාව කියලා කියන්නේ අරූප ලෝක කෙරෙහි එයාගේ මොකද වෙන්නේ? එයාගේ හිතේ තෘෂ්ණාවෙන් ඒ ලෝක කෙරෙහි එයාගේ බැඳී යාමක් උපදිනවා. අපි මේකට කියනවා මොකක්ද? මේක තමයි බුදුරජාණන් වහන්සේ අපිට තෘෂ්ණාව විදිහට පෙන්වා දෙන්නේ. ඒතර මේ ඇසින්, කනින්, නාහින්, දිවෙන්, කයින්, මනසින් දකින කරන අත්විඳින දෙයට අපේ හිතේ ඇති වෙනවා තෘෂ්ණාවක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිට දුක්ඛ සමුදය ගැන කියා දීදී අපි මේ තෘෂ්ණාවෙන් ඇලුනේ මොකටද? අපි තෘෂ්ණාවෙන් ඇලිලා තියෙන්නේ දුකටයි. එහෙමනම් ඒ දුක කියන වචනෙට ඒ දුක කියන දෙයට මේ ලෝකේ පවතින සියලු දේවල් අන්තර්ගත කරන්න පුළුවන්. කායික වේවා මානසික වේවා ලෝකේ හටගන්න විවිධාකාර දුකක් වේද ඒ දුකට මේ ඇස කන නාහි දිවකය මනස බුදුරජාණන් වහන්සේ දුක කියලා පෙන්වා දුන්නා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේවා ඇසුරු කරගෙන හටගන්න මේ දේවල් වලට අපේ හිතේ ඇලීමක් තියෙනවා. එහෙමනම් මේ ඇලිච්ච දේවල් අනිත්‍ය වෙද්දී වෙනස් වෙලා යද්දී එයා තෘෂ්ණාවෙන් ආස කරන දේ වෙනස් වෙලා යද්දී එයාට මොකක්ද ඇති වෙන්නේ?
ඒ දුක වේදනාව ඇති වෙනවා. මම ඔයගොල්ලන්ට මේක තේරුම් ගන්න පොඩි සිද්ධියක් කියා දෙන්නම් කියන්නම්. ඒ තමයි මේ එක තරුණ ළමෙක් ඊයේ පෙරේද දවසක එයාගේ යාළුවෙක් එක්ක මං ගාවට ඇවිල්ලා පොඩි කාරණයක් කිව්වා. මේ මං නම් ගොත් කියන්නේ ඕන කෙනෙක් ගලප ගන්න එකයි ඇත්ති. යාළුවත් එක්ක ඇවිල්ලා අහනවා මගෙන් ස්වාමින් වහන්සේ මේ මං ගැන ගෙදරින් මොන හරි එකක් කිව්වද මෙහෙමයි මං ඔහේ ගැන මොනවා කියන්නද මට එහෙම එකක් කිව්වේ නැහැ. එතකොට මේ අද දවසේ මොන හරි මෙහෙම එකක් මොන හරි කිව්වද මං ගැන මෙහෙමයි කියලා හැවුවා. එතකොට දැන් මේ ළමයා මාගාවට ඇවිල්ලා තියෙන අනේ බලන්න ස්වාමින් වහන්සේ මං යාළු වෙච්ච ගෑනු ළමයෙක් ඉන්නවා. ඒ ගෑනු ළමයාට අපේ ගෙදරින් විරුද්ධයි. මං ඇහුවා මට මේ කපුකම් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ ඔහේ හදන්නේ මේ තියෙනවා අපිට තියෙනවා ශික්ෂාපදයක් ගෑනු ළමයි පිරිමි ළමයි ජෝඩු කරන ඒවා කාම සේවන පිණිස ස්ත්‍රී පුරුෂය එකතු කිරීම ආදී දේවල් කරන්න බෑ. කොළොත් මොකද වෙන්නේ? එයාට සංඝාදිසේස ආපත්‍ය වෙනවා. ඒ කියන්නේ පරාජිකාවලට පස්සේ පරාජිකාව ඔයගොල්ලෝ අහලා ඇති හොරකම චේතනාත්මක අනුසතු දෙයක් හොරකම් කිරීම ඊට ප්‍රාණඝාතය මනුස්ස ඝාතනය තමන්ට ධ්‍යාන ආදී දේවල් නැතුව බොරුවට ධ්‍යාන තියනවා ආදි වශයෙන් කීම ඊට පස්සේ මේ දේවල් අපිට කියා දෙනවනේ. ඊට අමතරව තියෙනවා සංඝාදිශේෂ කියලා. ඒ සංඝාදිශේෂ වලදී වෙන්නේ මොකද්ද? ඒ ආපත්‍යයටපත් වෙච්ච භික්ෂුවට සිද්ධ වෙනවා ඒ විහාරස්ථානයේ කෙලවරම කුටියක වාසය කරන්නට අනිත් ස්වාමින් වහන්සේලාගේ වැඳුම් පිදුම් ඒ කාලේ ලබන්න බෑ. දානශාලාවට පිටිපස්සෙන් එන්න වෙන්නේ වැඩිමල් වුණත්. ඒ වගේම තමයි මේ විහාරස්ථානට අස්පොට එන උපසම්පදා සියලු ස්වාමින් වහන්සේලා ඉදිරියේ දන ගහලා ඉතින් වෙච්ච ආපත්‍ය කියන්න ඕනේ මගෙන් මෙහෙම වුණා මේ වගේ වැරද්දක් වුණා මෙහෙමයි කියලා එනේ ණයට කියන්න ඕනේ. ඒ මදිවට මොකද වෙන්නේ? ඒ වත් පිළිවෙත් පුරලි වරුණාට පස්සේ පිරිසිදු උපසම්පදා ස්වාමීන් වහන්සේලා 29ක් මේ උපෝසථාගාරට කැඳවලා විනය කරන ස්ථානට කැඳවලා ඊට පස්සේ මොකද වෙන්නේ? එතනදී මේ අනිත් ස්වාමීන් වහන්සේලාට මේ ස්වාමීන් වහන්සේගේ වෙච්ච වැරද්ද කියලා මෙයා වත් පිළිවෙත් කෙරුවයි කියලා ඒකට ගැළපෙන විදිහට මෙයා පිරිසිදු භික්ෂුවක් විදිහට ඔබ වහන්සේලා පිළිගන්න කැමති නම් නිහඬව ඉන්න අකමැති නම් කියන්නේ කියලා 29ක් ගෙන්නලා සෑහෙන දුකක් විඳලා තමයි නැවත අර ප්‍රකෘති තත්වයටපත් වෙන්න තියෙන්නේ. එතන ප්‍රකෘති වුණාට පස්සේ වෙනදා වගේම ඒ ගෞරවයෙන්ම පිළිගන්නවා. දැන් එතකොට ওই සංඝාශේෂ වලට ආයිත් එකක් තමයි ওই ජෝඩු කරන්න ගියොත් හරි ප්‍රශ්නේ. දැන් ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ ඉතින් මේ අපේක්ෂා කරන්නේ වෙන දෙයක්. මොකක්ද මේ? දෙමාපියන්ට කියලා මේකේ කැමැත්ත මන්ලව අරන් දීලා මේ විදිහට කරන්නයි කිව්වා. දැන් කොරානම් මොකද වෙන්නේ? මට එහා කෙනෙක් තවත් නැහැ. මං යව තමුන්සේ හදන්නේ මට එනේන හාමුදුරුවන්ට අර විදිහට කියෝලා 29ක් ගෙනන්නලා මාවත් අර සංඝාසයේ ආපත් වුණා වගේ කරල ඉවර වෙලා මෙච්චර ගමනක් ගෙනියන්නද කියලා. මං යව ඔහෙලා යාළු වෙද්දි මාගාවට ඇවිල්ලා ඇහුවාද මේ හාමුදුරනේ අසවලත් එක්ක යාළු වෙන්න යන්නේ නිසඳැස් ලියන්න යන්නේ කවි ටික ලියන්න යන්නේ මෙහෙම අහන්නයි යන්නේ කියලා. එතකොට මගෙන් ඇහුවාද කිව්වා. එතකොට ඇහුවේ නෑ කිව්වා. දැන් වැඩි වැරදුනාට පස්සේ විතරක් එනවා මාගාවට මෙහෙමයි හාමුදුරනේ මෙහෙමයි කිව්වා. මේ බලන්න මේ කාමයක් ඇසුරු කරගෙන කාමයක් මුල් කරගෙන එක එක්කෙනාගේ ජීවිතවල ඇතිවෙන ගැටලු. දැන් මං ඇහුවා එකම දෙයක් වෙයි ඔහෙට මොකද්ද ඔය කෙල්ලත් එක්ක ඔහෙ පැනලා යයි කිව්වා එක්කෝ. ඕක නම් වෙයි කිව්වා. එක්කෝ එහෙමනම් අත්හරින්න වෙයි කිව්වා. ওই දෙකින් එකක් නේ වෙනව නම් වෙන්නේ. ඒතකොට මේ දෙමව්පිය අර සමහරලාට ඒ යාළු ගෑනු ළමයි ගෙවල් වලට ගිහලා කෑ ගහුවොත් කරොත් ඒ දරුවෙක්. ඊට පස්සේ මේ බාණ්ඩ ඇති වෙන ප්‍රශ්න. අන්න එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ
ඒ ආරවුල නිර්මාණය වුණා. මං ඇහුව ඔහෙට තියෙන එකම විසඳුම තමයි දැන් මං කිව්වා මට ධර්මයේ පිහිටන කෙනෙක් විදිහට ඉතින් මට කියන්න තියෙන්නේ අම්මා තාත්තගේ පැත්ත ගන්න කියන එකනේ මට කියන්න වෙන්නේ. ඇයි ඒ? අම්මා තාත්තට ණය ගෙවන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් මං කිව්වා බැඳුනට පස්සේ නම් පුතේ එව්ව නැත. ඒවා පේන්නේ නැත කියලා. දැන් බාන්න මේ S2 අන්ධ වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙයාට උමනා ඒක කරගන්නමයි. දැන් ඒ ආවේ මොකටද? මගෙන් ඒකට අවශ්‍ය සහයෝගයක් ලබා ගන්න. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ බාන්න මේ කාමයේ ස්වභාවය. දැන් එතන ඉන්නවා තව ළමයෙක්. දැන් ඒ ළමයාට එහෙම එකක් නැහැ. මං කියද්දී මං ඒ ළමයාට කිව්වා පුතේ ඔයා දැන් ඕකෙන් ඉගෙන ගන්න. මං එයාගෙන් ඇහුවා ඔයා කාගේ පැත්තද දැන් ගන්න හොමුනොත්. දැන් එයාට කියන්න ලේසියයි. දැන් එයාට බැඳලානේ අම්මා තාත්තගේ පැත්ත තමයි කිව්වා. එහෙනම් බලන්න අර කාමයට බැඳුණු කෙනාට බැඳිලා ඉන්න කෙනාට තීරණයක දෙපැත්තකට යන්න බෑ. හැබැයි ඒ දෙයට බැඳිච්ච නැති කෙනා කියන මම මේ පැත්තේ තීරණයට තමයි එන්නේ කියලා. හැබැයි යාත් බැඳුන දවසට මොකද වෙන්නේ? හරි ප්‍රශ්නේ. මං ඇහුවා එහෙමනම් ඔබට මහාන වෙන්න බැරිද කියලා. මං නිකන් ඇහුවේ ඇත්තට නෙමෙයි. කීක් ගහන්නේ. මං කිව්වා එව්ව බෑ. හැබැයි මේ වෙනුවෙන් ලෝකාන්තේ පයින්ද වහබොන්න මැරෙන්න පුළුවන්. ඒක පුළුවන්. හැබැයි කල්පනා කරලා බලන්න ඒක අත්හැරීම කියන කාරණේ තුලට ඉන්න බෑ. මේ බාන්න කාමී ස්වභාවය. කාමී ස්වභාවය. මං ඇහුවා ඔයගේ දට්ටි කුට්ටම ගැලවිච්ච දාට අත් දෙක කකුල් දෙක මොකක් හරි ඇක්සිඩන්ට් වෙලා කැඩිලා ගියොත් ඒ පැත්තෙන් ගෑනු ළමයා පිළිගනීද? දෙමව්පියෝ පිළිගනීද? දැන් බාන්න අන්ධ වෙලා අනින්නේ නෑ. එහෙම නෑ. ඒ ළමයා මාව පිළිගනී. මේ බාන්න හිතක බන්ධනයක ස්වභාවය. එහෙනම් අර බුදුරජාණන් වහන්සේ කියා දීපු මොකක්ද? තෘෂ්ණාව. මොන තෘෂ්ණාවද? කාම තෘෂ්ණාව. කාම තෘෂ්ණාව කියේ මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. මෙන්න මේ පහ කෙරෙහි යම් කෙනෙකුගේ තියෙන තෘෂ්ණාවයි. දැන් මේවට මේ විදිහට මේ හිත ඇලිලා තියෙනවා නම් ඔබ කියන්ට බලන්ට මේවත් එක්කනම් සිතිවිලි තියෙන්නේ මේවත් අදාළ සිතිවිලි ධාරා නම් උපදින්නේ ගලන පැත්තටයි ගඟ ගලාගෙන යන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ දේවල් වලට බැඳුනට පස්සේ මේ අම්මා මේ තාත්තා මේ කිසි දෙයක් එයාට වැටහෙන්නේ. සිංහයා වුණත් බලු වෙනවා මොකක් ඉදිරියේද? රාගයේ ඉදිරියේ. එහෙමනම් යම් කෙනෙක් මේ කාම ලාටුව අත්හරිනකන් එයාට මේ ලෝකේ යථාර්ථය දකින්න බෑ. එයා බණ අහනවා වෙන්න පුළුවන් දවසක් කර දවසක් හැම වෙලෙම බණ අහනවා වෙන්න පුළුවන්. හැබැයි බණ ඇහුවත් බලන්න ඔබ පොඩ්ඩක් භාවනා කරන්න වාඩි වෙන්න බලන්න. කොච්චර අමාරුද මේ කාමයන්ගෙන් හිත මුදවලා හිත එක්තෙන් කරන්න. කාමයේ කියලා කියන්නේ ඒ තරම් බලවත් වූ දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට ඇලීම පෙන්වා දෙන්නේ නීවරණයක් විදියට. නීවරණයක් කියලා කියන්නේ නිවන වහන එකක්. නිවන වහන එකක්. දැන් බාන්න මම කිව්වා දැන් බලහන් අපි පැවිදි වුණා. ඒතර අපි පැවිදි වුණේ ඇයි? මේ ආදීනව මෙහෙම තියෙනවා කියලා දැකලයි. ඒ කාමයේ තුල ඉන්න කෙනා අර ගින්දරේ ඉන්න. මේකෙන් හොඳ කාරණයක් තේරුම් ගන්න ඕනි. දැන් කල්පනා කරලා බලන්න අර ළමයා මහන්සි ගන්නේ මගෙනුත් හැමතැනම හොයන්නේ මොකද්ද? ඒක ඒ ළමයාගේ අහිංසකකම. තරුණ කාලේවා තියෙන ඒ ගෑනු ළමයාත් පව්. නමුත් බාන්න දැන් අර්බුදයක් ඇති වෙච්ච විදිය කාමී. මං කිව්වා අම්මා තාත්තා වාද විවාද කරන්නේ සහෝදරය සහෝදරිය වාද විවාද කරන්නේ. මේ රණ්ඩු සරුවල් මේ හැම දෙයක්ම උපදින්නේ ඇයි? ඒ අපි දෙන්නේ මූලික හේතුව තමයි කිව්වා
බුදුරයන් වහන්සේ මේ කාමයයි කිව්ව වාදී උපදින්න හේතුව. දැන් ඕනම කෙනෙක් මේ කාමයන්ට බැඳිච්ච කෙනා හදන්නේ මොන වගේ තීරණයක් ගන්නද? එයා බලන්නේ තමන්ගේ හිතේ ආස කරන දේ තමන්ට ලං කරගන්න. ඒක අත්හරින්න මේක කොහොමද මං කරන්නේ? මට ඒ ආස කරන දේ මේ තමන්ගේ ජීවිතයට ලං කරගන්න පුළුවන් උපාය ක්‍රමය මොකක්ද කියලා එයා වෙහෙසෙනවා ඒ දේවල් ලං කරගන්න. මේක තමයි ධර්මතාවය. එහෙමනම් එයාට මේ රූප ශබ්ද හොයාගෙන යද්දී තෘෂ්ණාවෙන් බැඳිලා එයා හොයන සැනසීම ඔහුට ලැබෙවිද? සමහර අය අපි ගාවට එනවා කොහොමද බැඳලි ඉවර වෙලා මහත්ය අසවලත් එක්ක යාළුවෝ කියලා. එක්කෙනෙක් ඇවිල්ලා කියනවා හාමුදුරනේ මට ලොකු දුවක් ඉන්න වේලවල් කරන. හැබැයි හාමුදුරනේ මං ඒ අතර අපේ නෝනාට අමතරව 7 දිනක් එක්ක විතර යාළු වෙලා හිටියේ. මට ඒ ජීවිතේ දැන් තිත්ත වුණා. ඊයේ පෙරේද තමයි අන්තිම එක්කෙනා මේ අත්හැරී කිව්වා. මම මහාන වෙන්න හිතාගෙන ඉන්නේ. ඒ නිසා මට ආශිර්වාද කරන්න කියලා මේ එක්කෙනෙක් දැන් මෑතක ගත්තේ දැන් තමයි පොඩ්ඩක් සැනසීම ෆෝන් එකවත් මම මේ සුඩ තියන්නේ නැහැ නිකමටවල් ස්වාමීන් වහන්සේ මොකද නෝන බැලුවොත් එහෙම මෙහෙමයි කියලා කිව්වා. මේ කල්පනා කරලා බාන්ට මේ කාමී ස්වභාවය මහාන වුණොත් මොනවා වෙයිද දන්නේ කොහොම හරි වේවා මේ කාමී ස්වභාවය. දැන් එහෙමනම් අපිට අපි හැම වෙලේම මහන්සියක් ගන්න කොහොමද? මහත්ය බොනවා නම් මහත්යගේ මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් අපි හැම වෙලෙම විසඳුමක් හොයන්නේ ඒ දේ වෙනස් කරලා ඉවර වෙලා හැබැයි මේ බැඳීමත් එක්ක මේ ගමන යන්න පුළුවන්ද කියලා. හැබැයි හැම කෙනෙකුටම එහෙම ගමනක් යන්න පුළුවන් වේවිද? නැත. මේක තමයි කාමී ස්වභාවය. ඊළඟ දෙදරීම ඇති වෙනවා ඊළඟ දෙදරීම ඇති වෙනවා. දුවා දරුවන්ගෙන් මේ කාමය හොයාගෙන යන කෙනාට ඒකමයි එන්නේ. හැබැයි විසඳුම මොකක්ද? කාමයට හැරීමයි. හැබැයි ගිහි ගෙදරක දුවා දරුවා ඇති කරගෙන ඉන්න කෙනෙකුට එහෙම අත්හරින්න පුළුවන්ද? එයාට යුතුයකින් වගකීම් දේවල් හිතද්දී ඒ වගකීම් අත්හැරලා ඉන්න බෑ. එහෙනම් එයාට සිද්ධ වෙනවා කුමක්ද? ඒ වගකීම් ඒ අතර ඉද්දි පඹෙක් වගේ වෙලා ඉන්න වෙනවා. ඒ කියන්නේ එයාට හිතින් ඒ දේ අත්හැරලා යන ගමනක් සකස් කරගත යුතුයි. මේ බාහන්නේ කාම තෘෂ්ණාවේ ස්වභාවය. දැන් එතකොට මේ සුභා කියන රන්කරුගේ දියණිය පැවිදි වුණා. පැවිදි වෙලා ඉවර වෙලා දැන් බණ භාවනා කරගෙන මේ ධර්මයේ හැසිරෙන දැන් පින්ඩ පාත යනවා. පාංශු කුල සිවුරු දරනවා. බොහොම ගෞරව භක්තියකින් ධර්මයේ හැසිරෙන. මොකද සෝතාපන්න වෙච්ච කෙනෙක් නේ. මේ අතර මොකද වෙන්නේ? පුංචිලා, නැන්දලා, බාප්පලා, මාමලා ගමේ ඉන්න නෑදෑයෝ ටික එනවා මේ තෙරණින් වහන්සේ හම්බෙන්. දැන් අවුරුදු 17 18 වුණාට හොඳට මෝරපුකමක් තියෙනවා. ඒ මෝරපුකම එන්නේ මොකෙන්ද? බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන්. දැන් ඇවිල්ලා කියනවා අර නෑදෑයෝ ටික දුවේ දෝනි ඔයා දන්නවනේ ඔයා හිස මුඩු කරලා එහෙම හිටියා වුණාට වානේ අපිට හිටපු එකම දුව අපේ પરම්පරාවලටම ඔයා විතරයි දුවකට ඉන්නේ. අනිත් ඒවා ඔක්කොම පුතු කොල්ලෝ ටිකක් ඉන්නේ කිව්වා. එතකොට මේ තාත්තා උඩ බලාගත්ත ගමන් දැන් ඉන්නවා ගියාට පස්සේ අම්මා අර මොකද්ද වැහිදෙන මොකද්ද වගේ අඬනවා ඉවර යන්නේ නැහැ කියලා කිව්වා. වැලහින්න වගේ අඬනවා ඉවර යන්නේ නැහැ කිව්වා. පුතේ මේ තාත්තා මේ ව්‍යාපාර කරන අසවල් වතු පිටි අරව මේ ඔයාටනේ. ඔය කෝලන්නේ කිව්වා. අපිටත් ඔය එකකේ විකාර හිතිලා තියෙනවා කිව්වා. දැන් ඔයා ඔහොම හිටියට ඔයාට නැන්දලා පුංචිල මතක් වෙනව නේද ඇහුවා. අප්පච්චිව මතක් වෙන්නේ නැද්ද ඇහුවා. අම්මා මතක් වෙනව නේද ඇහුවා. කෑවද බිව්වද කියලා ඔයාට මතක් වෙනව ඇති නේද? ඔන්න ඔහේ යන් කිව්වා. ගෙදර ඉඳන් පින් දහම් කරගන්න බැරි ඈ කිව්වා. හොඳ කඩවසන් කොල්ලෙකුත් හොයලා දෙන්න කිව්වා. දැන් මෙහෙම කිය අර භික්ෂුණියට නැන්දල මාමල පුංචිලා ටික මොකද වෙන්නේ? ලස්සන්ට අරගෙන එන මොනවද අරගෙන ඉන්නේ? පිරිකර දාන ටික අරගෙන ඇවිල්ලා අපේ මෙහෙණින් වහන්සේ පොඩ්ඩක් හම්බෙන්න පුළුවන්ද කියලා අහන. අම්මෝ සංසාරේ කියලා අනිත් වටේ පිටේ ඉන්න අයට පොඩ්ඩක් ඇහෙන්න එහෙම කියලා ඉවර වෙලා අර මෑණියන්ව තනි කරගෙන ඉවර වෙලා වැඳගෙන කියන්නේ මෙන්න මේ ටික. දැන් බලන්න මේ රූප ශබ්ද ගන්ධ රස පහස ගැන
මේ තෙරණිය කියන ලස්සන විස්තරයක් තියෙනවා. මම චුට්ටක් ඒ ටික කියන්නම්. දැන් ඇය කියනවා මේ දැන් මේ පැවිදි වුණාට පස්සේ ඒ අත්හරින්න වෙච්ච දේවල් කොච්චර ධනවත්ද කියලා බලන්න. අන්තිමේදී නෑද දැන් පැවිදි වුණාට පස්සේ කියනවා අන්තිමේදී නෑදෑයන් දැසිදස්සන් කම්කරුවන්. සරුසාරු කුඹුරු වතු පිටිත් සිත් කළු සිත් පුබුදවන සැප සම්පත් ඔක්කොමත් හැරියා. මේ විදිහට මං ගොඩක් සැප සම්පත් අත්හැරියා. ඊතා පැහැදිලිව නිවන් මඟ පෙන්වා දෙන මේ ශාසනය තුල මං මහණුනි සද්ධාවෙන්මයි. ඒ නිසා මට ආයෙමත් රන් රිදී වැඩ කිරීම සුදුසු නැහැ. මං පතමින් ඉන්නේ නිවනමයි. ඊට පස්සේ කියනවා රන් රිදී බඩු අත්හැරියට පස්සේ යා ආයෙමත් ඒව අරගත්තොත් ඒක යාට වන ලොකු අත්වැරද්දක් කිව්වා. එතකොට මේ මෙහෙණින් වහන්සේ කියනවා තරුණ වයස 16 17 මෙහෙණින් වහන්සේ කියනවා සුභා කියන මෙහෙණින් වහන්සේ කියනවා ඔය නැන්දලා පුංචිලා කියන විදිහට මං ඔක්කොම අත්හැරලා මහානකමට ඇවිල්ලා අහපව් අර පරණ දේවල්ම හොයාගෙන ගියොත් ඒක යාට වෙන ලොකු අත්වැරද්දක් කිව්වා. ආයෙ මම ඒවට යොමු වෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කියනවා ආර්ය අසත්‍ය අවබෝධය රන් රීදී උපකාර වෙන්නේ. රන් රීදී උපකාර වෙනවද ඇහුවා මේ ධර්ම අවබෝධයට. සැනසීමට හේතු වෙන්නේ අනිකේ දේ ශ්‍රමණයන්ට ගැලපෙන්නෙත් නැහැ. ඒක ආර්ය ධනියකුත් නෙවෙයි. ඊට පස්සේ ලස්සන විස්තර වගේක් කියනවා. කියනවා නැන්දලා පුංචිලට දෙලව රත් වෙන්න කියනවා ඉඳගෙන. ඒ තමයි කියනවා ඌවයින් උපදින්නේ මාන්නේ, ප්‍රශ්න, ලෝභකම, ඊට පස්සේ සැක සංකා, කරදර, ප්‍රශ්න ආරවුල් ගොඩක් විතරයි කියනවා. ඊට පස්සේ මිනිස්සු වට ඇවිල්ලා ප්‍රමාද ආදී ධර්මතාවලින් යුක්ත වෙනවා කියලා කියනවා. මේ බලන්න ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පහසේ තියෙන ආදීනවේ පෙන්වාදී. දැන් අපි හිතමු යම් කෙනෙක් මෙන්න මේ විදිහට ඒ ඇහැට පේන සිත් කළු රූපෙට තියෙන බැඳීම ওই විදිහට නුවණින් දැකලා යම් කෙනෙක් මේ හිතෙන් බැහැර කරා කියලා හිතන්න. කන්ට ඇහෙන ශබ්ද ආදීනව දැකලා බැහැර කළා හිතන්න. නාහිට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස කියන මේවයි හොඳට ආදීනව දකිද්දි ආදීනව දැකපු එකක් නේ මේ අපේ හිත අත්හරින්න ලෑස්ති වෙන්නේ. ඒකට ඒක අත්හැරීම නිසා ඇතිවෙන ආස්වාදයේ දකිද්දි හිත ඒකට ඇලෙනවා. එහෙමනම් එයා ඇලෙන්නේ මොකටද? චිත්ත සමාධියට. ඒතර යම් කෙනෙක් මේ කාමයේ අත්හැරීම කියන තැනට ආව නම් ඉවත් එක විතර්ක උපදින්නේ නැත්නම් ඊට අදාළව නේ එතන ඒකාග්‍රතාවය තියෙනවා. එහෙනම් චිත්ත සමාධිය තියෙනවා. ඒකට කියනවා සමාධිය. මෙන්න මේ සමාහිත සිතක් තියෙන කෙනෙකුට එයාට පුළුවන්කම ලැබෙනවා මේ ජීවිතය යථාර්ථය දකින්න. එයා මේ ජීවිතයේ යථාර්ථය දකින්නවා කියන්නේ මොකක්ද? එයා දකින්නවා පඨවි ධාතුවේ ස්වභාවයේ පඨවි ධාතුවේ යථාර්ථී ආකාරයෙන් දකින්න කෙනෙක් වෙනවා. ඒ වගේම තමයි ආපෝ ධාතුවේ යථාර්ථී ආකාරයෙන් දකින්න කෙනෙක් වෙනවා. ඒ වගේම අපේ ශරීරයේ තියෙන රශ්මි ස්වභාවයේ තේජෝ ධාතුවේ යථාර්ථී විදිහට දකින්න. ඒ වගේම තමයි සුළඟ වායු ධාතුවේ යථාර්ථයේ විදිහට දකින්න. එහෙනම් තමන්ගේ තියෙන පඨවි ආපෝ තේජෝ වායු ධාතුවත් බාහිර තියෙන පඨවි ආපෝ තේජෝ වායු ධාතුවත් එකක් විදිහට දකින්න පුළුවන්. දැන් එයා ඒ විදිහට දකිද්දී පඨවි ආපෝ තේජෝ වායු විදිහට දකිද්දී මේ ස්ත්‍රියක්, මේ පුරුෂයෙක්, මේ ලෝයර්, මේ ඉංජිනේර්, මේ දොස්තර, මේ පුතා කියලා නෙමෙයි දකින්නේ. එයාට පුළුවන් ඒ සමාධිමත් සිතක ඉඳලා මේ පඨවි ධාතුව කියලා දකින්න. මේ ආපෝ ධාතුව කියලා දකින්න. මේ තේජෝ ධාතුව, මේ වායු ධාතුව කියලා දකින්න. පඨවි ධාතුව කියලා කියන්නේ ගොරෝසු තද ස්වරූපයෙන් යුක්ත දෙයක්.
ඊතර මේ ගොරෝසු තද ස්වරූපයෙන් යුක්ත පඨවි ධාතුවේ එයා දකිනවා ඒ ගොරෝසු තද ස්වරූපය කියන්නේ පහසක් අපිට දැනෙන. ඒ තුල මොන රාගයක්ද? පිතසෙම සරව කියන දේ වෙන් කරාම ඒක තෙතමනි ආදි ධර්මතාව යුක්තයි ආපෝ ධාතුව. ඒ තුල මොන රාගයක්ද? මේ රස්නී ස්වභාවය තුල තියෙන්නේ උණුසුම සීතල. අපි දකින මේ තේජෝ ධාතුව තුල තියෙන රාගය මොකක්ද? මේකෙන් සකස් වෙච්ච දේ තමයි ස්ත්‍රී පුරුෂ කියලා අපි මේ මවා ගන්න ලෝකෙ. පාට වර්ණ අරගෙන චිත්‍රයක් ඇඳුවොත් ස්ත්‍රී පුරුෂයෙක් විදිහට අන්න බැඳිනවා. මේ බලන්න මේ හිතේ ස්වභාවය. ඕගොල්ලෝ හිතන්නකෝ මේ රටේ මැරිච්ච ජනාධිපති කෙනෙක් හිතන්න ජේ.ආර්. ජයවර්ධන කියලා. දැන් එයා මැරිලා. පස්. හොඳයි අද එයාගේ රූපේ කැන්වස් රෙද්දක අඳිනවා. ඇදලා පාට කරනවා. අපි දැක්කොත් කවුරු කියලාද කියන්නේ? හිටපු ජනාධිපති කෙනෙක් ජේ.ආර්. ජයවර්ධන මහත්තයානේ. මේ බලන්න. අපේ ඇස් දෙකට එදත් හවුනේ හැඩතල වර්ණ ටිකක්. ඒ ටික අහපෝ අර කැන්වස් රිද්දෙන් දහම අහපෝ අසවලා කියලා දැක්කා. හැබැයි අපි පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දකින්නේ. යම් කෙනෙක් මෙන්න මේ විදිහට නුවණින් දකින්ට එයාට තියෙන්න ඕන දෙයක් තමයි මොකද්ද? චිත්ත සමාධිය. ඒ සමාධිය තියෙන කෙනාට පුළුවන් මොකක්ද? මෙන්න මේවයි යථාර්ථය දකින්න පුළුවන්කම තියෙනවා කියලා අපගේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් ඔන්න යා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කිරී තියෙන මේ කාමලාටුවට තියෙන ඇල්ම මේවයි ආදීනේව දකිද්දී අත්හැරෙනවානේ. දැන් අපි හිතමු යාට ඉපදිනවා චිත්ත සමාධියක්. ඒකට අපි කියනවා පළවෙනි ධ්‍යානෙ ඉපදිනවා. පළවෙනි ධ්‍යානයේ ලක්ෂණය තමයි කාමච්ඡන්ද නීවරණ ඒ තුල දකින්න නෑ. ව්‍යාපාද ආදී නීවරණ දකින්න නෑ. හැබැයි එයා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහසත් එක්ක එහෙම ගනුදෙනුවක් නැති වුණාට එයාගේ හිතේ ඉපදිච්ච ඒකාග්‍රතාවයක් තියෙනවා. ඊට පස්සේ එයාගේ හිතට මේ කයේ දැනෙන ලොකු සැපයක්. එහෙමනම් එයා තවත් ලෝකයකට ඇලෙනවා. අර කාමයේ නැතත් එයා ආස කරනවා එවන් වූ ස්වභාවයක් ඇතුව ඉන්න ඇත්තම්. සමහර හාමුදුරුවෝ කියන්නේ මිනිස්සුත් එක්ක වැඩි කැමති නෑ, කැලෑවකට වෙලා භාවනා කරගෙන හුදකලා ඒකට කැමති. සමහරට සමාධියෙන් ලැබිච්ච සැපතක්. ඍෂිවරු ඉන්නවා ගෙවල් දොරවල් ඒව මතක් වෙන්නේ ඒව අත්හැරලා එයා සමාධිය තුල ඉන්නේ. ඒ ලෝකෙට ආසයි. ඒතකොට ඒ ලෝකෙ තුල තියෙන්නේ මොකද්ද? නැවත රූපයක්. සමාධිය තුලින් කායික සැපක් එයාට දැනෙනවා මනසට, කයට හිත යොමු කරද්දී අන්න රූපය. එතන ඉපදිච්ච විඳීමට සැපසහගත විඳීමට කැමති. එයා ඒකයි නැවත නැවත භාවනා කරේ සමාධියට සමාදිනවා. නැවත නැවත සමාදිනවා. පැය 2 3 4 එයා ඉන්නවා. ඊට පස්සේ සමාධිය තුල තියෙන සංඥාවට කාමයන්ගෙන් තොර ඒ සැපසහගත සංඥාවට එයා කැමති. ඒ සිත විසිරෙන්නේ නැතුව එක් අරමුණක් තුළ ඒකාග්‍රතාවයේ පවතිනවා. සමාධිය කියන්නේ චේතනාවෙන් හදාගන්න එක. එතකොට එතන විඥානයේ සිත තියෙනවා. සිතට දැනෙන්නේ මොකක්ද? ඒ සිත එක්තැන් වීම නිසා ලබන අත්දැකීමක් එතන ලබනවා. මේ හිතට ඒ දේ දැනෙනවා. එහෙනම් එතනක් තියෙනවා පහ. මොකක්ද මේ පහ? රූපය, වේදනාව, සංඥාව, චේතනා, විඥාන. දැන් මෙයා ඇලුනා මම කියලා මේකට ඇලුනා. දැන් මෙයා මේ දෙයට තෘෂ්ණාවෙන් ඇලුනා. හැබැයි වෙනද වගේ අර රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට බැඳිලා ගෙදර ඉන්න කාලේ අයියත් එක්ක රණ්ඩු වෙල්ලුවා, මල්ලිත් එක්ක රණ්ඩු වෙල්ලුවා, වතු පිටි ගැන රණ්ඩු වෙල්ලුවා. අසවල් ගෑනු ළමයි අසවල් අය නැත්තම් මෙහෙමයි කියපු කතන්දර දැන් මොකුත් නැහැ. හැබැයි ඒ ලෝකෙට බැඳිලා ඉද්දී එතන මාර්ගයක් තියෙන එක්ක പ്രേත ලෝකෙට, නිරයට, කාමයට ඇති ලෝකෙකට. දැන් සිත් සමාධිය ඇති වුණා.
ඒ සමාධියත් එක්ක අර රූප ශබ්ද ගැන හිත දුවන්නේ නැති වුණාට කායික සැපසහගත විඳීම, සැපසහගත සංඥාවක්, සැපසහගත චේතනාවක්, එතකොට ඒකාග්‍රතාවය ගැන දැනෙන විඥානීය දැනීම් ස්වභාවය සිතක පැවැත්මක් තියෙනවා. ඒකාග්‍රතාවය. මේකට ආසයි. දැන් මෙයාගේ ලෝකේ මොන වගේ වෙයිද? කාමයන්ට බැඳින කෙනා හොඳ ඩෙනිමක්, හොඳ බෙල්ට් එකක්, සන්ග්ලාස් දෙකක් නේ, හොඳ සූට් එකක් හම්බ කරන ක්‍රම ගැන, ඊට පස්සේ බිස්නස් ලෝක, කාන්තාවන හෑම් බෑග් එක, උල් සපත්තු දෙක, ඊට පස්සේ කරාබු කුට්ටම තොල් ටික පාට කරගන්නේ කොහමද? ඇහි බැම ටික හදාගන්නේ කොහමද? ඊට පස්සේ මොනවද අර මූණේ ගාන්නේ? අන්න ඒව ටික නේ. ඊට පස්සේ අනිත් අයට ආකර්ෂණය වෙන විදිහට ඇඳුමක් ඇඳගන්න විදිය, බිස්නස් එකේ ලස්සන බඩු මුට්ටු ටික අනිත් අය ඇදිලා එන විදිහට සකස් කරගන්න විදිය, ආයතනෙ වෙච්ච එක, දේශපාලන ලෝකෙ වෙච්ච ඒවා. දැන් කාමයට එක්ක ඉන්න කෙනාට තියෙන ඌවා. සමාධියත් එක්ක ඉන්න කෙනාට ඒව නෙමෙයි තියෙන්නේ. එයාගේ හිත දුවන්නේ, ඒකට කැමති වෙන්නේ. එයාගේ ලෝකෙ වෙන එකක් වුණා. දැන් මෙයාට උපතක් නැද්ද? තියෙනවා. මෙන්න බාන්න කාම තණ්හා, මේකට කියන භව තණ්හාව. අන්න ලස්සනට ප්‍රකට වෙලා එනවා. එතකොට ඒ දේත් එක්ක ඒව තමයි බ්‍රහ්ම ලෝක ගැන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බ්‍රහ්ම පුරෝහිතය ආදි වශයෙන් පෙන්වන ලෝක තියෙනවා. මේවා තමයි පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන වලට අනුරූප උපදින ලෝක. මේ භාණ්ඩ තෘෂ්ණාවේ ස්වરૂපය. ඒකට කිව්වා කාම තණ්හා, මේකට කියනවා භව තණ්හා. මේ මොන විදිහකට හරි මේ පැවැත්මකට කැමති කාමත්, මේ කාමයට ඇරිය වුණත්. ඊට පස්සේ කියනවා විභව තණ්හා. විභව තණ්හාව කියලා කියන්නේ දැන් මේ මනසට එයා පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන වලටපත් වෙනවා. හතරවෙනි ධ්‍යානයේදී තියෙන උපේක්ෂාවක්, කය ගැන, මනස ගැන පිරිසිදු උපේක්ෂා සහගත බවක් තියෙන්නේ. එතනින් පස්සේ මොකද වෙන්නේ? එයා පඨවි ආපෝ තේජෝ ආය අරමුණු කරන්නේ. පඨවි ආපෝ තේජෝ ආය වෙතන නැත්තම් එයාට මැවෙන්නේ හිස් බවක්. ඒකට කියනවා අවකාශය කියලා. අන්න ඒකට කියනවා අරූප ධ්‍යාන කියලා. ආකාශය අනන්තයි කියන සමාධියකට යනවා. එන යාගේ සංඥාව කියන්නේ එතන තියෙන හිස් සංඥාවක්. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් තොර අවකාශයේ අනන්තයි කියන සංඥාවක් තියෙනවා. එතන විදීමක් තියෙනවා, සංඥාවක්, චේතනාවක් තියෙනවා. ඒතර මේක මනසට අරමුණු කරගත්ත ලෝකයක්. දැන් එක්තරා අතකින් එයා කාම ලෝකයෙන් ගියා වෙන ලෝකයකට. රූප ලෝකයෙන් දැන් වෙන ලෝකයකට ගිහිල්ලා අරූප ලෝකෙට ගියා. ඊට පස්සේ ඒ ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නීව සංඥා, නාසඤ්ඤායතන ආදී ලෝකවලට යා බැඳෙන්න ගන්නවා. මේ බාන්න අපේ සිත පිහිටන ලෝක. දැන් ගැලවීමක් තියෙයිද? සාමාන්‍ය ලෝකයේ සමාධි ඉපදින්නට නැවත නැවතත් යා රූප, වේදනා, සංඥා, චේතනාවට බැඳෙනවා කියලා දන්නේ. ඒ තියෙන දේවලුත් හේතුන්ගෙන් හටගත්ත දෙයක් කියලා එයා දන්නේ නැහැ. ඔන්න බලන්න, එයා තෘෂ්ණාවෙන් ඒ ලෝකෙට ඇලුනා. දැන් බාන්න බුදුරජාණන් වහන්සේ කියා දුන්න කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. නැවත පුනර්භවයක් ඇති කරලා දෙනවා. ඒ තැනට ඇලෙනවා. කාම ලෝකයට ඇරිය වෙන අත්දැකීමක් ආවා. ඒකටත් ඇලුනා. එතකොට මෙන්න මේ ලෝකේ අපි ගන්නව කොහමද? මම, මගේ ආත්මය කියලා ගන්නවා. එහෙමනම් අපි තීරුම් ගන්න ඕනේ අපිට තියෙන ලොකුම අර්බුදය තමයි ඒ මොකක්ද? අපි මේ කාම ලෝකේ ඉපදිච්ච කෙනෙකුට තියෙන ලොකුම අර්බුදය තමයි බුදුරජාණන් වහන්සේ කියා දීපු යථාර්ථය දකින්න නම් යාට සිද්ධ වෙනවා මේ කාමයේ යටපත් කරන්න. එහෙනම් චතුරාර්ය සත්‍ය අපි ඉගෙන ගත්තා වුණාට ඒ චතුරාර්ය සත්‍ය මනාකොට දකින්න බැරි ඇයි? මේ කාම ලාටුව නිසා. එන යාට සිද්ධ වෙනවා මේ කාමයේ ආදීනව දකිමින් යම් ආකාරයක චිත්ත සමාධියක් උපද ගන්න. මොකටද? බුදුරජාණන් වහන්සේ වදාළ මේ දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය යථාර්ථය දකින්න. ඊට පස්සේ මේ ඒ සුභා තෙරණිය මේ කාමයන් ගැන බලන්න මේ කියන විස්තර ටික. කියනවා මේ ඔය කාමයන්ට බැහැගෙන ඉන්න උදිවේ ළඟ දකින්න තියෙන නොඑක් වද බන්ධන විතරයි. නොඑක් කෙලෙස් හැඬීම් වැළපීම් විතරයි. නොඑක් කරදර විතරයි.
ඉතින් ඔයාලා මගේ නෑදෑයන් වෙලා ඉඳගෙන මගේ හතුරු පිරිසක් වගේ මාව මේ කාමයන්ට යොදවන්න හදන්නේ ඇයි? දැන් ඔහොම කිව්වහම මොකද වෙන්නේ? කම්බුලට ගැහුවා වගේ තමයි. නේද? එතකොට කට්ටියම නිහඬුණා. ඊට පස්සේ මේ විදිහට මේ කාමයන්ගේ තව ආදීනව ගොඩාක් මේ කවුද සුභාතෙරණිය කියනවා. මේ මතක තියාගන්න අර ජීවකඹවණේ සුභාතෙරණිය නෙමෙයි මේ. රන්කරුවෙකුගේ දියණිය වෙච්ච සුභාතෙරණිය. ඊට පස්සේ අය ප්‍රකාශ කරනවා මං කැමති අරහත්වයටයි. කාමාසාව මං අත්හැරියා. සියලු බන්ධනත් නැති කරලා මං අප්‍රමාදී වයි. ඊට පස්සේ කියන මහා ඉසිවරුන් සසරෙන් එතරට වැඩි ඒ මාර්ගින්මයි. ඉතින් මාත් ශෝක නැති, කෙලෙස් නැති, බියක් නැති ඍජු මාර්ගය වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමයි ගමන් කරන්නේ. දැන් එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝකේ දෙවියන් බඹුන් වැඳ වැටෙන ඒ මහා ඉසිවරු බිහි වෙන්නේ මේ දර්ශනය තුල. අන්නේ දර්ශනය මේ ලෝකෙට රැගෙන ආවා. අපි ඉන්න ලක්දිරණට අරගෙන ආවේ කවුද? මිහිඳු මහ රහතන් වහන්සේ. එහෙනම් බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණේ ඇයි කියන හැබෑම අර්ථය මේ ලෝකෙට පෙන්වා දුන්නේ කවුද? මිහිඳු මහ රහතන් වහන්සේ. පින්වතුනි එහෙමනම් අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා. දැන් කියනවනේ මහා ඊශ්වරු බිහි වෙන්නේ මාර්ගයෙන් කියලා කියන්නේ මොකක්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය නම් අපි තේරුම් ගන්න ඕනේ ඒ තමයි දුක කියන්නේ මොකක්ද කියලා දර්ශනයක් අපිට තියෙනවා. ඒ දුක හටගන්න හේතුවක් තියෙනවා. ඒකට කියන දුක්ඛ සමුදය කියලා. දුක්ඛ සමුදය තමයි පින්නතුනි පටිච්ච සමුපාදය. තෘෂ්ණාවත් එක්ක නැවත උපතක් කරා යන ක්‍රියාවලිය පෙන්වා දෙන දුක්ඛ සමුදය. ඒක තමයි පටිච්ච සමුපාදය. ඊට පස්සේ දුක්ඛ නිරෝධයක් තියෙනවා. ඒ මොකක්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තෘෂ්ණාව නිරුද්ධ කිරීම. ඒකට දුක නිරුද්ධ කිරීම සාක්ෂාත් කරන්න ඕනේ. ඒක තමයි අපි කියන්නේ සෝතාපන්න ඵලය. සකදාගාමි, අනාගාමි, අරිහත් ඵලය කියලා කියන්නේ. ඒ සඳහා මාර්ගයක් තියෙනවා. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඉතින් මම මේ කරුණු ටික කියලා මේ ධර්ම දේශනාව අවසන් කරනවා. අපි මේ කාරණේ තේරුම් ගන්න ඕනේ. මේක ධර්ම මාර්ගයක් වඩන්නට ටිකක් කරුණක් හිතන්න කැමති කෙනෙකුට මම මේ කියන්නේ. සමහර වෙලාවට සමහර අය තුල වාද විවාද තියෙනවා. සූත්‍ර පිටකයෙන් බෑ අභිධර්ම පිටකයෙන් විතරයි කියලා. අභිධර්ම පිටකය කියලා කියන්නේ අසත්‍යයක් නෙවෙයි. ධර්මයේ මාර්ගයක් කවුරු හරි හොඳට සිහිය පිටවල වඩනවා නම් එයාට මේ ඔක්කොම තේරුම් ගන්න අවස්ථාව යෙදෙනවා. දැන් මට එක පුතෙක් තරුණ කෙනෙක් මෙයා එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහලා ඉතින් කොහොම හරි මේ මෛත්‍රී කරන්න පුරුදු වෙලා මෛත්‍රියෙන් මෙයාට සමාධියක් ඇති වුණා. හැබැයි මෙයාට මේ ගැන කියා දීපු ඒ හාමුදුරුව බුදු වෙන්න ප්‍රාර්ථනා කරනවා. ඒතර මෙයාලවත් පොළඹවන්නේ ඉතින් තමන්ගේ ශ්‍රාවකයෝ බවට පත් වෙන්න මෙහිමයි කියන තැනකට. දැන් යම් කෙනෙක් සමාධියක් ඇති කරගන්න අත්දැකීමක් ගිහි කෙනෙකුට අලුතෙන් ආවම මේක අලුත් අත්දැකීමක්. එතකොට මේ දේත් එක්ක එයාට පොඩි මානෙකුත් ඇති වෙනවා. මේ කියන ආදී ගන්න බෑ. දැන් මෙයාටත් ඒ වගේ තත්වයක් ඇති වුණා. පස්සේ කොහොම හරි වාසනාවකුත් තිබිලා මම ඊට පස්සේ කිව්වා මෙහෙම සමාධියකුත් තියෙන එකේ දැන් සමාධිය ඉඳගෙන හොඳට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන හිතන්න. මෙයාට මොකද වෙන්නේ? යද්දි එද්දි ඉරියව් හැමදේම මේ හොඳට ප්‍රකට වෙන්න ගත්තා. දැන් සමාධිය තියෙන කෙනෙකුට ස්වභාවයෙන් ඒක ප්‍රකට වෙන්න පුළුවන්. දොරක් අරිද්දි කෙනෙක් කතා කරද්දි අත මෙහෙම කරද්දි ඔක්කොම පිළිටන්න ගත්තා. මං කිව්ව ඒක සාමාන්‍යයි.
ඊට පස්සේ මෙයා හොඳ වෙලාවට මේ බුද්ධ දේශනා කියවලා තිබුණා. ඒ නිසා හසුරවන්න ලේසි වුණා. ඊට පස්සේ අපි කිව්වා හොඳට දැන් මේ රූපේ වේදනා සංඥා චේතනා නුවණින් බලන්න. දැන් මෙයා කියන සාන්නස මේක කරනවා නෙමෙයි කෙරෙනවානේ කිව්වා. එතකොට අතනදී අර හාමුදුරුවෝ කිව්වා ඔහෙට පිස්සුද කොහෙද මම පිස්සු වට්ටන්න නැතුව ඉන්නවා කිව්වා. මං කිව්වා නෑ. ඔයා කියපු එක ඇත්ත. මෙතන මේ ක්‍රියාවලිය කරන කෙනෙක් නෑ. මෙතන ආයතන තියෙනවා ස්පර්ශ තියෙනවා. ස්පර්ශ තියෙනවා වේදනා සංඥා චේතනා තියෙනවා. ඊට අනුරූපව කය වචන හිතේ ක්‍රියාත්මක වීමක් තියෙනවා මෙතන. ඔයා කිව්වා හරි. ඊට පස්සේ මෙයා දකින්න මේ දේවල් ඇති වෙලා එතන නැති වෙන එකක්. ශූන්‍ය ක්‍රියාවලියක් මේ ලෝකෙට අයිති එවන් වූ ධර්මතාවයක් මෙතන දකින්න ගත්තා. මේව ඇති වෙවි නැති වෙන ධර්මතාව. මං ඇහුවා දැන් ඔයා මට කියන්නේ සූත්‍රයෙන් උනත් බැරිද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ කියා දීපු චතුරාර්ය සත්‍ය දකින්න. අභිධර්මයේ උනේ බැරුව නෙවෙයි. වාද විවාද නොකර ඒක වඩන්න. අපිත් කියවනවා. නමුත් මෙතන තියෙන්නේ නිවරදිව එයා සිහිය දියුණු කරන්න. චිත්ත සමාධියක් හදාගන්න ගැටලුවක් නෑ. මේ මාර්ගය දකින්න පුළුවන් එකක්. මට කියන ස්වාමින් වහන්සේ බුදුරජාන් වහන්සේ ගැන මට පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. මේක කොහොම උන්වහන්සේ දැක්කද කියලා. මේ ධර්මයේ සංගය ගැන මට පැහැදීමක් ඇති වෙනවා. මං කිව්වා ඒක තමයි බුදුරජාන් වහන්සේ ගැන ධර්ම සංඝ රත්නය ගැන නොසෙල්වෙන ශ්‍රද්ධාව උපදින්නේ එයාට සමාධිය තියෙන හින්දා කාමයට එක්ක දුවන්නේ නැතුව මේක දකින්න පුළුවන්. මේ පඨවි ආපෝ තේජෝ වායු ධාතු බාහිර දෙයක් කියලා, බාහිර හේතුන් නිසා හැදිච්ච දෙයක් කියලා ඒ තුල මමත්වයෙන් තොරව දකින්න පුළුවන්. මේ වේදනා සංඥා චේතනා ආදී ධර්මතා ගැන දකින්න පුළුවන්. මේ බලන්න එතකොට යාගේ හිත හොඳට උපේක්ෂාව තුළ පිහිටලා මේ සිද්ධ වෙන ක්‍රියාවලිය දකින්න පුළුවන් විදිහට සැකසෙනවා. විතර්කත් එක්ක හිත දුවන්නේ නැහැ. මම කියන විතර්කයත් එක්ක. මේ බාන්න ඒ ධර්මාර්ගය සැකසෙන්න ගත්තා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ ධර්මයේ ස්වාකාතයි. මනාකොට දේශනා කර සම්දිට්ඨිකයි මේ ජීවිතේ දකින්න පුළුවන් එකක්. දැන් මම කිව්වා එහෙමනම් ඔයා ඔන්න ඔය විදිහට මේ විදිහට දකිනවා නම් මෙතන තියෙන හේතු මෙහෙම හට අරගෙන නැති වෙනවා කියලා. ඒක තමයි සම්මා දිට්ඨිය. මේ හේතුඵල ධම ওই විදිහට චතුරාර්ය සත්‍ය දැකීම. එහෙනම් මේ විදිහට දකින්න නැත්නම් ඒක තමයි අවිද්‍යාව. ඒ අවිද්‍යාව තුල ඉන්න කෙනා මේකයි දුක, මේකේ දුකේ හට ගැනීම නැතිවීම කියලා දන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකේ. යන පැත්තට ගලාගෙන යනවා. උඩුගම් බලා නෙමෙයි. ওই විදිහට දකිද්දී මොකද වෙන්නේ? එතකොට යා ඒ විදිහටම නැවත සමාධිය තුල ඉඳලා මේ විදිහට මේ දිහා දකින්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග යා තුල වැඩෙන්න ගන්නවා. එතන තමයි මොකක්ද බිහි වෙන්නේ? මාර්ගය බිහි වෙන්න ගන්න. එහෙනම් කල්පනා කරන්න මේ සුභා තෙරණිය රන් කරුවෙකුගේ දියණිය වෙච්ච සුභා තෙරණියත් මෙන්න මේ විදිහට ලෝකෙ දැක්කා. ඒ කෙනා ලෝකෙත් එක්ක වාද කරන්නේ. ප්‍රශ්න හදාගන්නේ. ඉන්න තැනක ඉඳගෙන මේ ධර්මාර්ගය ලස්සනට පුරුදු කරගන්නවා. තථාගත බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ මේ සුභා තෙරණිය මේ විදිහට නිවන් මඟ ගමන් කරමින් නිවන සාක්ෂාත් කරනවා දැකලා අපගේ බුදුරජාණන් වහන්සේ ඇය මේ සියලු බන්ධන වලින් නිදහස් වුණා කියලා ප්‍රකාශ කරද්දී මේ විදිහට බුදුරජාණන් වහන්සේ අගය කරද්දී මේ කාම ලෝකයේ එක්තරා අධිපති කෙනෙක් ඉන්නේ සග්දේවිඳු කල්පනා කළා මාවැනි කෙනෙක් එවන් වූ තෙරණියකට වන්දනා කරන්නේ නැතු ගෞරව සත්කාර නොකර සිටින්නේ කෙසේද? ආන් ඉවලේ දෙව්ලොවට අධිපති සග්දේවිඳු පිරිස් පෙරිවරාගෙන ඊර්දියෙන් ඇවිදින් සුභා නැමැති රන් කරුවාගේ දියණියට වන්දනා කළාය කියන. පින්වතුනි එහෙනම් කල්පනා කළ බාන්ට සාමාන්‍ය ලෝකේ හිටපු කෙනෙක් බුදුරජාණන් වහන්සේ දැකලා ඒ ධර්මයේ අහලා හිත පහදවා ගැනීම කියන කාරණේ ඔස්සේ ඇය මේ සංසාරයෙන් ගැලවුණ ලස්සන. එහෙනම් අපි අද තේරුම් ගන්න ඕනේ ඒ තමයි මේ ධර්මාර්ගයේ අදත් විවුර්තයි. අපට තියෙන ලොකුම අභියෝගය තමයි අපිට මේ මාර්ගය විවෘත වෙන්නේ නැත්තේ අද තියෙන මේ කාමයේ නිසා. කාමයේ තියෙන බලවත් බැඳීම නිසා මෙහි ආදීනවේ නිතර දකින්න.
එහෙම දැක දැක සංසිඳුණු සිතක් ඇති කරගන්න. සංසිඳුණු සිතක පිහිටපු කෙනෙකුට මේ සිතකින් මේ ඇස කන නාහි දිවකය මනසට ඇලීම, ඒ ඇලීම මුල් කරගෙන දුක හට ගැනීම, ඒ නැති කිරීම මාර්ගය කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරු කරගෙන එයාට තේරුම් ගන්නට දකින්ට උතුම් අවස්ථාවක් යෙදෙනවා. ඉතින් ඒ අතර කල්පනා කරගන්න ඕනේ අපි මේ අතර පුංචි කාරණයක් සිහිපත් කරන්නත් කැමති. ඒ තමයි දැන් අපේ අසපුවල මේ කාලේ පොහොය වැඩසටහන් යෙදෙන්නේ නැහැ. ඉතින් ගම්පහ නැදුන්ගමුව අසපුවේත් අපි අනිත් අසපුවල වගේ මේ කාරණා සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ගම්පහ නැදුන්ගමුව අසපුවේ ඒ සද්ධාවන් සදහැවතුන්ට පොඩි පණිවිඩයක් මතක් කරන්න කැමති. ඒ තමයි ස්වාමින් වහන්සේලාට කුටි ඉදි කිරීමට අපි භූමි භාගයක් වෙන් කරගන්නට අපේක්ෂාවෙන් ඉන්නවා. පර්චේස් 300ක විතර සක්මන් කුටි සහ දානශාලා ආදී ඉදි කරලා, මොකද අපි ඉන්න භූමි ඉඩකඩ මදි නිසා. එතකොට ඒ සම්බන්ධව ඔබට විමසලා අපි අසපින් ඒවට සම්බන්ධ වෙන්න දායකත්වයේ දරන්නට ඔබට අවස්ථාව තිබෙන බවත් අපි මේ වෙලාවේ සිහිපත් කිරීමක් කරන්නට කැමැතියි. ඉතින් ඔබට මේ උතුම් දහම් කරුණු මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා කවුරුත් සාදු කියන්නේ. පින්බර පොසොන් පුන්පෝදා ශ්‍රද්ධා සජීව විකාශය